ගිනුව තිබෙන තැන කොහොමද කියන එක පිළිබඳව අපි යම් අවබෝධයක් අවධානයක් යොමු කළ යුතුයි කියලා මම හිතනවා. මම මේකට පදනම මට වැටෙන්නේ අන් කිසි හේතුවක් නිසා නෙමෙයි. ඔබ දන්නවා ඊටා මෑතක ලංකාවේ උත්තරීකරණ ආයතනයක් හැටියට සැලකෙන මැටි සභය තුල කාන්තාවකට ඉතාමත්ම අවිනීතම ආකාරයේ අපහාසයක් මහජන නියෝජිතයෙක්යි කියා ගන්න පුද්ගලයෙක් අතින් සිදු වෙනවා. මගේ ජීවිතේ මම දැකපු අප්‍රසන්න සිදුවීම් මිනිස්සු ගැහණුන්ට බයිනවා මම දැකලා තියෙනවා. ඒ තරම් තිරස්චීන තාලෙට ප්‍රසිද්ධ සභාවක කාන්තාවට නිග්‍රහ කරනවා, අපහාස කරනවා, අවමන් කරනවා මමගේ සෞමිනසානේ දැසින්දගෙන. ඒක තුප්පහි කරා. හැබැයි මෙතන අපි එන්නේ කොහොමද? ඒක පුද්ගල වරදක්ද? නැත්නම් සමස්ත සමාජයක් වශයෙන් අප වගකිය යුතු මහා ව්‍යසනයක්ද කියන එක ගැන කල්පනා කළ යුත්තේ. මම හිතනවා සමස්ත සමාජ ව්‍යසනයක එක්තරා පිටුරුමක් තමයි අපි දකින්නේ. වර්තමානයේ ගත්තොත් කාන්තාවට වර්තමානයේ තුල සාහිත්‍යයේ හිමි වෙන තැනට යනකොට ලංකාවේ වර්තමාන සාහිත්‍යයේ එක්තරා විදිහක තියෙනවා. දැන් සාහිත්‍ය විවිධ දේවල් තියෙනවා. ජන කවි තියෙනවා, ජන සාහිත්‍යයක් අපිට තියෙනවා, විදග්ධ සාහිත්‍යයක් අපිට තියෙනවා. ඒ වගේම සම්ප්‍රදායට බර වෙන සාහිත්‍යයක් අපිට තියෙනවා. මේ සියලු සාහිත්‍යයන් අතරේ ඔබ නිතර දකින්න සාහිත්‍යයක් කියන සාහිත්‍යයක් හැටියට හුඟක් අය සලකන්නේ නැහැ. නමුත් මම කියන එකක් මේ සාහිත්‍යයෙන් කොටසක්. ඒ තමයි මේ පොදු ප්‍රවාහන මාධ්‍යයන්හි අපි දකින සාහිත්‍යය. මේ සාහිත්‍ය ලංකාවේ ජන සමාජයේ කියවීම සඳහා වන මනා කැඩපතක් හැටියට මම විශ්වාස කරනවා. ඒ තමයි ත්‍රී වීලර්, ඩිගෝ බට්ටෝ, බස් රථවල තියෙන පාඨයන්, කවි. ඇතැම් පාඨයන් ඉතාමත්ම ගැඹුරු අර්ථයක් සපයනවා. නමුත් අති බහුතරයක් ඒවායේ සඳහන් වෙන කවි වැකි වලින් මේ සමාජ පරිහානිය නිරූපණය කරනවා. මට මතකයි කල්තර නගරේ මම මේවා එකතු කරනවා. මම දැකපු එක ඒ වගේ හොඳ කියමන. ඒක තිබුණේ පොල්ලතු දකින්න විට ගොක්කතු හිනහෙනවා. දවසක ගොක් අත්ත පොල්ලත්තක් වෙනවා. පොල්ලතු දකින්න විට ගොක්කතු හිනහෙනවා. දවසක ගොක් අත්ත පොල්ලත්තක් වෙනවා. මේක ජීවිතය හා බද්ධ කරගත්ත තියුණු අර්ථයක් දෙන දෙයක්. කඩා වැටෙන්න නැත්නම් ගහෙන් හැලෙන්නට නියමිත පොල්ලත්ත දැක්කහම ගොක්කත්ත hina වෙනවා. යෞවන පරම්පරාව වැඩිහිටියන්ට hina වෙනවා. මෙන්ටල්. එහෙමනේ කියන්නේ. අපි සමාජයේ ගරුත්වය ඉගෙනගෙන නැහැ. මාළුකාරයා, කිරිකාරයා, පාන්කාරයා, එළවලුකාරයා, කාර්යෝ තමයි අපි බස්කාරයා, කොන්දොස්තරකාරයා, ඊට පස්සේ අපි වෙන ෆාදර්කාරයා. එතෙන් දෙනවා. මෙහෙම තමයි හැදෙන්නේ. නමුත් අනිත් පැත්තට කියනවා දවසක ගොක් අත්ත පොල්ලත්තක් වෙනවා. මේක බුදුදහම සමග ගලප ගන්නත් පුළුවන්. ජීවන චක්‍රයත් එක්ක ගලප ගන්න පුළුවන්. ඒ වගේම මේ මෑතක දැක්ක ඒක එක්තරා විදිහට දියුණු උපහාසයක් දනවන කියමනක්. ඒක තිබුණේ ජීවිත කාලයක් පුරා හම්බ කරපු සියලු දේ කැස්සකට පදිරිවිය. ජීවිත කාලයක් පුරා හම්බ කරපු සියලු දේ කැස්සකට පදිරිවිය. පදිරි වුණා කියලා කියන්නේ කැස්සට පරාජය වුණා. මොකද මේ කියන්නේ? කොවිඩ් ආවට පස්සේ අපේ මුළු ජීවිතේම විනාශ වුණා. මේ ත්‍රිවිධ එක විදිහට දේවල්. හැබැයි මේ අතරේ තාමත් නරක දේවල් තමයි බහුලව තියෙන්නේ. මම උදාහරණයක් හැටියට කිව්වොත් මාතර කොළඹ බස් එක මම වරාවක දැක්කා. උඹටත් මටත් එකසේ බඩගිනියතුවා කෑමක් විසක් කොර කෑමක් මෙහි නැතුවා. උඹටත් මටත් එකසේ බඩගිනියතුවා කෑමක් විසක් කොර කෑමක් මෙහි නැතුවා. බස්කාරයෙක් තව බස්කාරයෙක් කියන ආදර්ශ පාඩේ මෙම්බයි මම මචං නිකන් බොරුවට රණ්ඩු කරන්න කර ගන්න ඕනේ නැහැ. මෙතන තියෙන්නේ කෑමක්. අපි ඇවිල්ලා කෑලි 14 කෑලි 18 කෑලි 20 25 කෑලි කෑමක් විසක් කොර කෑමක් මෙහි නැතුවා. ඒ වගේම මේ ඊයේ නැත්තම් පෙරේද මම ත්‍රිවිලර එක දැක්කා. සැප ගන්න ඉන්න යාළුවෝ අප දෙන්න ඉන්නේ නෑ මචං. සැප ගන්න ඉන්න යාළුවෝ අප දෙන්න ඉන්නේ නෑ මචං. මේක මතු පිටින් බැලුවම සමාජයේ සත්‍යයක් තමයි. හැබැයි මේක හරහා ඊටාම සියුම් විදියට අපිව පොළඹවනවා. සාමූහික ජීවිතය කියන එක අපිට අවශ්‍ය නෑ. තනියෙන් තමයි ඉන්න ඕනේ. තනිකම සැපයි කියලා එළියෙන් බලන්න තනිකම සැපයි. මෙන්න මේ සාහිත්‍ය ඇතුලේ කාන්තාවට හිමි වෙලා තියෙන තැන ගැන උදාහරණ දෙකක් මම කියන්නේ. එකක් තමයි බොහොම ප්‍රකට කියවන මේක කියපු ගමන් මම දන්නවා බොහෝ අයට ඩක්කල මතක් වෙනවා. සල්ලි ගස් වලින් කඩන දෙයක් නම් කෙල්ල වඳුරටත් ලව් කරයි. ඒක හරහා අපි සමාජයට දෙන අදහසක් ගැහණු කාන්තාව ස්ත්‍රිය කියලා කියන්නේ සල්ලිමත් වෙන්නේ නැහෙන චරිතයක්. සල්ලි දික් කළොත් ඕන දෙයක් කරගන්න පුළුවන් ගැහණු කෙනෙක්ගේ. මේ මොන නරුම අපහාසයක්ද? සල්ලි වලට යටත් වෙච්ච සමාජයක් නෙමෙයිද මේ? සල්ලි වෙනුවෙන් මේ රටේ උඩ හිට පහළට හැම එකම පාදකම් කරන්නේ නැද්ද? එහෙව් රටක ඇයි අපි කාන්තාව වෙතන්ට ගියේ? කඩවත සිට බම්බල පිටින් යන බස් එකක් මම මේක නිතර කියන උදාහරණයක්. එක් වතාවක තිබිච්ච ස්ටිකර් එකක් නිසා කොන්දොස්තර සහ මාතර බරපතල වාදයක් හට ගන්නවා.
ඒක තිබුණේ කෙල්ලොත් හරියට චයිනීස් ෆෝන් වගේ ගැරන්ටි නෑ, වොරන්ටි නෑ, ඩුවල් සිම්. කෙල්ලොත් හරියට චයිනීස් ෆෝන් වගේ චයිනීස් භාණ්ඩ කියපු ගමන් පොඩි බාල ගතියක් කියනවා. දන්නා දැන් පෝර නැවුව එක ලොකුවට හැප්පෙනවනේ අපේ රට. චීන බඩු කිව්වහම අපි ගන්න කැමති නෑ. ජපන් බඩු වලට තමයි අපි වැඩි කැමති. හැබැයි චීන භාණ්ඩ ඉතාම උසස් නිෂ්පාදන තියෙනවා. සමහරලාට ඒවා යුරෝපීය මාකට් එකකින් අපි අරගෙන විතර අරගෙන මෙහි නෑ. ඒ අපේ ලැබීම නෙමෙයි අපි ලබා ගත්ත දේ. ගැරන්ටි නෑ, වොරන්ටි නෑ. තමයි ඒවා. කෙල්ලොත් හරියට චයිනීස් ෆෝන් එක ගැරන්ටි නෑ, වොරන්ටි නෑ, ඩුවල් සිම්. මේ කියන්නේ ස්ත්‍රියකට සම්බන්ධතා කීපයක් තියෙන්න පුළුවන්. ගැරන්ටියක් නෑ, වොරන්ටි එකක් නෑ. ඒතර ස්ත්‍රියක් එහෙම සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ ගස්ගල් එක්කද? ඒ තවත් මානවයෙක් එක්ක, මිනිසෙක් එක්ක නෙවෙයිද? ඒතකොට වැරදිකාරී බවට පත්වන්නේ ලංකාවේ නීතිමය මෑතක් වෙනකන් අධිකරණ තීන්දුවක් එනකම්ම බොහෝ විට අධිකරණයේ දඬුවම් ලැබුණේ ස්ත්‍රිය. ඔබ දකින්න ඇති ගණිකා නිවාසවලලා කාන්තාවන් අත්තරංගුවට ගනී කියලා. මේ තමයි අපි කාන්තාවට අත් කරලා දීලා තියෙන ඉරණම සමාජය. ගෑනු වැඩ, ගෑනු කතා, ගැහැණු ගැට නේද? මේක අපේ ඉතිහාසයත් එක්ක බැඳෙනවා. ඒකයි බරපතලම කාරණා. මේක අපේ ඉතිහාසයත් එක්කම බැඳෙනවා. මම දැකලා තියෙනවා කාන්තාවම පිරිමින්ට බයින සමහර අවස්ථාවල කියනවා මේ මොකද්ද ඔය ගෑනු වැඩ කරන්නේ? මේ ඉපෙරේද කාව්‍ය ග්‍රන්ථයක් ජනගත කිරීම මේ ගුරු අරගලය සම්බන්ධ වෙච්ච අරගලේ කවි කියලා ඉතාමත් වටිනා කාව්‍ය ග්‍රන්ථයක් එළි දැක්වුවා නදී රසායක අරගලේ කියන්නේ. ඇගේ ඒක කවි එකක් තියෙනවා උඩට කමිස කලිතම් යටට මල් සාය කියලා. මම හිත කිව්වා සහෝදරි මෙන්න මේ යෙදුම අයින් කරගන්න. විශේෂයෙන් මොකද යටට මල් සාය කියන එක මේ පත්තර මල්ලි කියලා තුනේ පත්තර මල්ලියේ මම ගජමන්න ඕන කියලා තිබුණේ. මොකද පුවත්පත් අතුරු මාධ්‍ය ගුරු අරගලේදී ඉතාමත්ම විහිං තාලෙන් තමයි ගුරුවරුන්ට සැලකුවේ. ඒකට විරෝධය පළ කරන්නේ ඇයි බත් උදාහරණයක් ලැබීමම. ඒ නිසා අපි කාන්තාවට නිසි තැන ලැබෙන සාහිත්‍ය භාවිතාවක් කෙරේ යොමු කිය යුතු වෙනවා. මම ඒක යෝජනා කරන්නේ මේ ඉන්න මෙතන ඉන්න වැඩිහිටි සමාජයට. මොකද ඔබ හරියට මඟ පෙන්වුවොත් තමයි දරුවෝ නිසි මඟ යන්නේ. W අබේසිංහන් ලියනවා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා. පොළොමහි කාන්තාවගේ අභ්‍යන්තරම ගර්භයෙන් පැන නැගෙන දිය උල්පත තමයි අම්මා. ඒ අම්මට ගරු කරන අපි කොහොමද වෙනත් කෙනෙකුට නිගරු කරන්නේ? අපේ කවිය එනවා මාගේ නංගිගේ කම්මුල වාගේ මේ රුව ඇති මල ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල. මගේ නංගිගේ කම්මුල වගේ මෙන්න මේ මල මං නංගිගේ කම්මුලෙන් ඉනා වගේ තමයි මේ මල සිඳින්නේ. ඒ තරම් ඉසියුම් මානව දයාවක් ප්‍රේමයක් සහිතව ලෝකේ ගොඩන ගන්නට පුළුවන්කම තියෙදී ඇයි අපි අර වගේ තැනකට යොමු වෙන්නේ? මේකට හේතුව තමයි එක්තරා විදිහක මම හිතන්නේ අපේ ජීවිත ජනකවිය වලින් සියලුම තැන් වලින් අපි ගත්ත සමහර දේවල් වලදී මට මම මේ මෑතක ඉඳලා එකතු කරනවා ඒවා. ඒ සමහර දේවල් තියෙනවා ඉතාමත් නරක විදිහට අපිට බලපන්. ඉතා යහපත් චේතනාවෙන් කරපො සමහර දේවල් ඉතා නරක ආකාරයකට යොමු වෙන තැන් තියෙනවා. මොකද ඒ දේවල් පිළිබඳව අපි නැවත හිතා බැලිය යුතු තැනක ඉන්නවා කියලා මම හිතනවා. උදාහරණයක් ඇටියට තොරගම අපේ රාහුල හාමුදුරන්ගේ කාව්‍යශය කරේ නැතම් යෙදුම් පිරිමිනුදු පතන අවසර කාල රහස් තන මිස නොලැබෙන බැවින ගැහණු කවුරුද වරද නොබැඳෙන. පිරිමියා අවශ්‍ය ස්ථානයක් තිබෙන වරදේ නොබැඳෙන ගැහණියක් සිටීද? මම හිතන්නේ මේ වගේ අපි මීට වඩා විචාරාත්මකව කල්පනා කළ යුතුයි. අර බමුණා දිය නීති දෙන අවවාද වගේ දේවල්. මොකද අද යුගයේ කියලා කියන්නේ කාන්තාව පිරිමියා හා හරි හරියට වැඩ කරන භූමිකාවක ඉන්නේ. තවදුරටත් ගෙදර පළවෙනි බත් පිඟාන බෙදලා තාත්තට දෙනවා කියන එක අපි කළාට තාත්තා හා සමානව අම්මා ගෙදර වැඩ කරනවා. ඒක නිසා තමයි අපි නූතන සාහිත්‍යයේ කාන්තාව ගැන ලියවෙන්නේ පුංචි කවියක් හරි අපූර්ව කවියක් ලක්ෂාන්ත අතුපෝරල. ਉਹ රාජ සම්මානලාභී කවියෙක්. ඔහුගේ කවිය කියනවා වැඩ ඇරි වැඩට යති ගැහැණ. වැඩ ඇරි වැඩට යති ගැහැණ. කාන්තාවක් හවස කාර්යාලයේ වැඩ නිම කරලා ගෙදරට යන්නේ තවත් වැඩ පොලකට. අඳුම් තේදීම, ගේ අස්පස් කිරීම, පසුදාට අවශ්‍ය කැම ටික සූදානම් කිරීම, දැන් නම් දර කැල්ලක් හොයාගෙන ඇවිල්ලා ලිපට දාලා පිඹින්න ආපහු නේද? අපේ ජීවිතේ කොච්චර විනාශ වෙලා තියෙනවද කියලා හිතන්න. මේ සියලු බරපතල ටික අදින කෙනා තමයි කාන්තාව. දරුවගේ සියලු කටයුතු ඉටු කිරීම මේ සියල්ලත් එක්ක ශ්‍රමික භූමිකාවේදී අය හරි හරියට 50ට 50 සමාට 50ටත් වැඩියෙන් උසුලනවා. මෙරටේ ජාතික නිෂ්පාදනයේට වැඩිම දායකත්වය කරන්නේ කාන්තාවෝ. මැද පෙරදිග ශ්‍රමය අපි බයින වහල් ශ්‍රමයේ වහල්කමට යනවා. නමුත් වෙන විකල්පයක් නැහැ. අපි යවනවා.
අර ගීතේමුත් කියන්නේ මගේ දරුවා පැටව අහසට දෑත දිගු කරන් අම්මා ඒ කියා හඬතලයි ඉතින්. මේක එක තැනක කියනවා හඬන මගේ සිතට මල් පැණි නැතුව බැරි හැඩ. මේක තමයි පිරිමියාත් කරගෙන තියෙන තැන මාත් ඉන්න සමාජයේ. අම්මව රට ගිහිල්ලා නහයෙන් අඬාට දරුවෙන් කන්න බෑ කියයි බද්දුලි ඉල්ලලා අඬයි. නෑ. ඕ. ඊට පස්සේ මගේ මොනවද රස නෑ කියයි. මගේ කවි තාලේ නෑ කියයි. මේ තාත්තගේ භූමිකාව නෙවෙයි වැටිලා තියෙන්නේ. අම්මා නැති වුණොත් තාත්තට බැරිද දරුවෝ බලා ගන්න. තාත්තට බැරිද නැලවිලි ගිහි කියලා තමන්ගේ දරුවා නලවන්න. තාත්තට තමන්ගේ බක්කටක් අන්නලා දරුවට කවන්න ශක්තියක් නැද්ද? එහෙනම් ඇයි මේ වගකීම කාන්තාව මතම පටවන්නේ? අවසානයේදී මොකුත් කරගන්නලු සියල්ල නැති මං වුණාට පස්සේ අයව පිටරට වල තාත්තා අවසානයේ මොකද? හඬන මගේ සිතට මල් පැණි නැතුව බැරි හැඩ. පොඩි අඩියක් ගහලවත් මං ඉන්නවා. ඔහුට අඩුවන්නේ අඩියක් ගහලා ඉන්න තැනක් තියෙනවා. අර කාන්තාව මැදවලදී සමේ වගුරනවා. ඒ සල්ලි මේ ලංකාවේ ජාතික නිෂ්පාදනයට එකතු වෙනවා. වතුකරේ දුක් විඳින කාන්තාවන් ඔබ ගිහිල්ලා බලන්න. අර රතංගිරි ලෙලවන එහෙම කාන්තාව මට ජීවිතේට හම්බෙලා නැහැ. අර ඉටිකොලේ බඩවට බැඳගෙන අර තේ මනින රිට අතින් අරගෙන පොල් නැති රොටි ගිනිගත් තේනේ උදාහරණයක් ගහම වතුර කාන්තාව පාවිච්චි කරන මං ගිහිල්ලා තියෙන මිනිස්සුන් බලන්න. බෝතලේට තේ ටික දාගෙන අර රොටි කෑල්ල හපහපා ඇල්වෙච්ච තේ ටික බිබි මුළු දවසක් අර සීතල පින්න වැදිච්ච තේ දළු නෙලන ගෑනුන්ගේ අත්වල රේඛා නැකිලා ඒ කාන්තාව කවදාවත් අපිට අර උඩරට කඳු කර සිරියාව පරදෙන රූපර ළඟින් අපිට හම් වෙන්නේ නැහැ. ඒව හම් වෙන්නේ කවියේ. ඒක හරියට අර පිදුරු සෙවිකල පැල්පතේ ඇති සාමිනත මහ මන්දිරේ කියන වගේ තමයි. පැලේ ඉන්න එක තමයි ඒක දුක දන්නේ. හොඳට මන්දිරයක ඉඳගෙන චේන්ජ් එකට පැලකට යන මිනිහට ඒක දැනෙන්නේ නැහැ. ඊයයි තමයි කවි ලියන්නේ. ලංකාවේ සාහිත්‍යයේ එහෙම පැති තියෙනවා. මහා සයුරේ ගැඹුරු ගියේ ගෙවන ජීවිතේ සංකාව ශෝකතවල් දුක් නැහැ අපේ හිතේ. ජීවරයෙන් අහන්න දුක් තැවුල් යන. අගාධ සාගරයේ ඈතදී බිලි බෑමින් අනන්ත බාධක මැද සුවසේ වෙරළට ආවේ. සීතල රළ ඔස්සේ පීනාගේ වරල්සලා සෝබන රුවැති මසුන් දැමුදලට ඇතුල් කළා. දීවර පන්නේ ගැන දන්න මිනිස්සු ලියන්න ගියාම මම වැල්ලකරේ ජීවත් වෙන මිනිහ. සෝබන රුවැති මසුන් දැමුදලට ඇතුල් කළා. බස් එකට කොන්දොස්තර සෙනග ඇතුල් කරනවා. සෝබන රුවැති මසුන්. දීවර යන්නේ රූප සුන්දරී තරක පවත්තන්න නෙමෙයි මූදේ. උන්ට වත් තියෙන ආර්ථික වටිනාකම මාළු වගේ. අගාධ සාගරයේ ඈතදී අගාධ සාගරය කියන්නේ ඈතදී දියඹ තමයි. මේ තමයි අපේ සාහිත්‍ය ගොඩනගන්නේ හැටි. ඉතින් ඒක නිසා මම හිතනවා අර දේවල් ගැන අපි කල්පනා කරන තුන්වෙනුව පළවෙනි විදේශමේ දෙවනුව තුන්වෙනි ඇඟලුම් කර්මාන්ත. මේ සියල්ලේම දුක් විඳින ඊළඟ රජයේ කාර්යාලවල බහුතරයක් ඉන්නේ කාන්තාව රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාව. ඒතර මේ ස්ත්‍රීත්වයට ගරු කිරීම කියන එක සමාජයෙන් වෙන්නේ නැත්නම් සාහිත්‍යකරුවන් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ විදිහ තමයි අපිට අර වගේ තැන්වල අශික්ෂිත කතා පැවැත්වෙන එක නවත්තන්න. මේකට ප්‍රබල විරෝධයක් රටෙන් ආවේ නැහැ. තාමත්ම ගංගාදුදායකයි. අතිශය ගංගාදුදායකයි. මේවා එන්නේ කොහොමද? මේවා එක්තරා විදිහක අපේ තියෙනවා. අපේ දේවල් වල අපේ ජන සාහිත්‍ය අපිට හම්බ වෙනවා. අර සම්ප්‍රදායික අපේ මේ සම්භාව්‍ය සාහිත්‍ය පමණක් නෙවෙයි. දැන් ගජමනෝනා කියලා කියන්නේ ලෝකේ ඉඳපු ලංකාවේ ඉඳපු ප්‍රකට කිවිඳියක්. ගජමනෝනා එක්තරා අවස්ථාවක හරි අපූර්ව කවියකින් උත්තර දෙනවා මුදියන්සේ කෙනෙකුට Tamanට කරපු මේ වගේම අශික්ෂිත යෝජනාවකට. මේ උද්‍යන්සේ කරන යෝජනාව තමයි පන්නාපත් තරිඳු රිවි උදේ වේලක දෙන්නා සමග ඉඳ ආරණ ගාලක. පන්නා මදන බීපෙන් ඉඳ නොවි සැක පෙන්නා පන්නා දේ තුන්විල දවාලක. ගැහණියකට කරන්න පුළුවන් මිහිනම යෝජනාව තමයි ඒක. ඒ මෙහෙම යෝජනාවක් කරන්න මිනිහෙකුට පුළුවන්කම තියෙන්නේ ස්ත්‍රියක් යනු මාගේ පරිභෝජනයේ සඳහා සිටිනා වූ වාණිජ භාණ්ඩයක් කියන අදහස තියෙනවා නම් විතරයි. ඔබ නිකන් හිතන වෙළඳ දැන්වීම වලට කාන්තාවන් ගන්න ස්වරූපේ කාන්තාවන්ට සමාජයක් තුළ නිග්‍රහාත්මකව භාවිතා කරන වදන් ටික දවසකට අපි කීයක් දකින්නවද ජංගම දුරකථන වලින් පෙම්වතුන් පෙම්වතියන්ගේ නිරුවත් දර්ශන අරගෙන මුදාහැරියා කියන්නේ මේකට අපි දෙන ගෞරවය. එයා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා කියන තැනට ආදරේ උල්පත වූ අම්මා කියලා තමයි ප්‍රේම කීර්ති දල්ලිස් ලිව්වේ. මේකට ගජමනෝන උත්තරයක් දෙනවා. මේ ගජමනෝන දෙන උත්තරය ඇතුළේ මම කියන්නේ අවිඥානිකව අප තුල තියෙන නරක පාර්ශවය එළියට එනවා කියලා. දෙන උත්තරේ මෙහෙමයි. තුනුවිල බලන්නට මුගිසිත වෙලා දුක, තුනුවිල තලන්නට සිතුනිය දවාලක, තුනුවිල නැකීලා අඹුවගේ මුලාවක, තුනුවිල බලාපිය අම්මගේ දවාලක. ඊළඟ අම්මගේ බලාගන්න කියලා යෝජනා කරන්නේ. මම කියන්නේ ගජමනෝන මේක නොකිය යුතු තිබුණා කියලා. මොකද අය ආපහු හැරිලා ගහන්නේ ස්ත්‍රීත්වයටමයි. මේක වෙනස් වන්න ඕනේ. මේක අපේ ජන කවියට ගියාම අන්දරයෙන් එනවා.
ඊට පස්සේ අප්‍රකට ජන කවියන්ගෙන් එනවා. මේ එක කවියක් ඒ වගේ මට හම්බෙච්ච බුලත් තනා දෙවි කට රතු කරගන්ට සපුමල් නෙලා දෙවි කොණ්ඩේ ගවසන්ට රන්සලු සොයා දෙමි බඳවට සරසන්ට එතොත් වරෙන් දෙමි රජසප විඳින්නට. කාන්තාව උත්තරේ දෙනවා. බුලත් කුමට කස්තුරි කපුරු කනමට සපුමල් කුමට නාමල් පළඳිනාමට රන්සලු කුමට පටසලු ගවසනාමට අන්හිමි කුමට මගේ රන් කඳ ගෙදර කොට. මේ තමයි කාන්තාව දීපු උත්තරේ. තමන්ගේ පරිභෝජන භාණ්ඩයක් කියලා හිතලා කවියෙන් ඇරයුම් කරන අනියම් ඇසුරකට ඇරයුම් කරන පිරිමියෙකුට කාන්තාව දෙන උත්තරේ. මේ තව ඒ වගේ කවියක්. හිමි දිරියේ ගව දෙනගේ කිරි දොවන ටිකිරිලියේ උඹ දෙතනේ කිරියරෙන නැත සරියේ පිරිමියෙකුත් ඔය ලෙසිනා එනු පිරියේ උඹගෙන් මම කිරි දොවන. මේ කොයිතරම් නිග්‍රහාත්මකද? ඒකට ඒ කාන්තාව දෙන කවිය තමයි හිමි දිරි උදේ කිරි දෙව්වත් දරුවන්ට මගේ තනේ කිරි එතුනෙත් දරුවන්ට කිරි එරුනෙත් දරුවන්ට මගේ කිරි උරන්නට දෙන්නේ දරුවන්ට මට නොදොඩා හොඳමයි ඔහෙ යනවාට කටපත් අදින්න නැතුව ඵලයන් මිනිව යන්න කියලා ඒ කාන්තාව තියුණු ඥානයකින් උත්තර දෙන මේ අපේ ජන කවි. ඒක නිසා මම හිතනවා දැන් මේ වගේම මේ අන්දරේ කියපු කවියක් මේක පස්සේ කාලෙක ජන කවියක් හැටියට චලිත වෙනවා. කුරක්කන් රුසිරු රූසිරි කුරු දෙතනේ මලක්කන් සේම ඇවිදී තිබේ තනි නරක්කන් මෙහෙම නොකියන් මට ලඳුනේ කුරක්කන් තදින්න කොටන් වැටේ තනි. මේවා මේ සරල වගේ පෙන්වනට ස්ත්‍රිය අරබය මේ රටේ නිර්මාණය වෙච්ච සාහිත්‍යය. මේ සාහිත්‍යයේ කාන්තාවගේ උත්තරේ තමයි මට වඩා වැදගත් වෙන්නේ. අය කියනවා නොබලන් ඔහොම කවිපද කර කීවාට පෙර සිට පැවත එන බොදිනකි කුරක්කන්. පවටත් අසු වෙලා මවින්දින දුක් දැන් බැටුණත් අනේ නොකොටා බෑ කුරක්කන්. ඇයි ඉන්න අසරණකම ඇයි කියන මොන මගුලක් වුණත් මට කුරක්කන් ටික කොටා ගන්න ඕනේ. සමුසේ යනවා යනහක යන්නේ. මෙන්න මේ පදනම් උඩ තමයි මේ වර්තමානයේ දක්වා මේක ඉන්නේ පාර්ලිමේන්තුවේ අශික්ෂිත කතා වලින් කාන්තාව නාමකරණය කරන තත්ත්වයට නරක වෙන්නේ. මෙන්න මේ ඓතිහාසිකව පැවතෙන මේ අවිඥානිකව පැවතෙන සමහර ඉතාමත්ම සත්‍සිතින් මේ වෙනස් නොකිරීම. මේ නිසා මේව වෙනස් කිරීම සඳහා වන සාහිත්‍යයක් අපිට අවශ්‍ය වෙනවා. මේ කාන්තාවගේ භූමිකාව හරියට වටහාගෙන යන සාහිත්‍යයක් අවශ්‍ය වෙනවා. මෙන්න කාන්තාව පිළිබඳ නූතනයේ කවියෙක් ප්‍රදීප් ශාරංග කුමාර කියන කවියාගේ කවියක්. ඔව් ලියන තාත්තාගේ මගුල් පින්තූරය කියලා කවියක්. මේ කවිය බලන්න පොඩ්ඩක්. තාත්තාගේ මගුල් පින්තූරේ තාත්තා සමග හිනහැහිගෙන ඉන්නේ අම්මාද? තාත්තාගේ මගුල් පින්තූරේ තාත්තා සමග හිනහැහිගෙන ඉන්නේ අම්මාද? අම්මා නම් මේ තරම් ලස්සන නොවේ. ඈ කළු පැහැතිය. අම්මාගේ දෑත්වල වලලු නොවේ. ඇඟිලිවල මුදු නොවේ. ගෙලෙහි මාල නොවේ. අම්මාට මෙහෙම මොනම විදිහේවත් සාරියක් නැත. ඈ ගමන් බිමන් යනවා මා දැක නැත. දැලිකුණු වැකුණු ගවුමකින් සැරසී ගෙදරම ඉන්නවා දැක ඇත. තාත්තා කසාද බඳින්නට ඇත්තේ අම්මා නම් නොවිය යුතුය. තිවුණු ප්‍රාසයක් ගැවසිච්ච කවියක් මේක. දරුවෙක් ප්‍රශ්න කරනවා ගෙදර වෙඩින් ෆොටෝ එක තාත්තගේ අම්මගේ මංගල ඡායාරූපේ බොහොම ගරු සම්මාන සහිතව ගෙදරක තියෙන දේ. හොඳ ආභරණ වලින් සැරසිලා හොඳම සාරියෙන් හොඳම කල්සමින් කෝට් එකෙන් සැරසිලා හොඳට කොණ්ඩේ පීරලා අද නම් ජෙල් ගාලා හොඳම කොණ්ඩ මොස්තර දාලා මල් කලබක් අතින් අරන් ඉන්න මංගල ඡායාරූපේ. හැබැයි මේ දරුවා දකින්නේ ගෙදර ඉන්න අම්මා හැම කෙනෙක් හැටියට නෙමෙයි. අම්මා නම් මේ තරම් ලස්සන නෙවෙයි. එයා කළු පැහැදිලි. කොහොමද අම්මා කළු පැහැවෙන්නේ? මුළු දවසම කුස්සියේ වත්තේ පිටියේ නැහිලා දලිකුණු වැකුණු සිරුරකින් ඇය ඉන්නේ. අම්මාගේ ඇඟිලි වල මුදු නෙවෙයි, දෑත් වල වලලු නෙවෙයි. ඇයි ඒ? බොහෝ පිට ඒවා තියෙන්නේ උගස් බඩු සාප්පුවේ. ජෙලෙහි මාල නෙවෙයි. මේ සියල්ල උගක් වෙලා උගස් කඩේ තියෙන්නේ. අම්මාට මෙහෙම නව මොනම විදිහේවත් සාරියක් මගුල් සාරියක් නෙමෙයි. අම්මට මොනම සාරියක්වත් නැහැ. මොකද ඈ ගමන් බිමන් යනවා මා දැක නැත. අම්මා කිසිම දවසක් ගමනක් බිමනක් යන්නේ යන හැම ගමනක බිමනකටම දරුවන්ට යන්න දීලා තාත්තව යවලා අම්මා ගෙදර ඉන්නවා. බත් පිඟාන බෙදනකොට දරුවන්ට හොඳම ටික තාත්තට හොඳම ටික බෙදලා දන්කුඩ ටික කන අම්මලා තමයි තාමත් අපේ ඉන්නේ. තාත්තා කසද බඳින්න නැත්තේ අම්මා නොවිය යුතුයි. මේක තමයි උත්ප්‍රාස ජනකමගේ තාත්තා කසද බඳින්න නැත්තේ අම්මා නොවිය යුතුයි. දැන් මෙන්න මේ ස්ත්‍රිය පිළිබඳව අපි කොයිතරම් දුරට කතා කරනවද? මට මතකයි එක්තරා අවස්ථාවක වගාව සම්බන්ධයෙන් සාකච්ඡාවකදී එක් නිලධාරියෙක්ම කිව්වා බුලත් කොටු වල හැදෙනවා බුලත් වගාව කරන අය දන්නවා බුලත් වගාවන්ට දීර්ඝ රෝගයක් හැදෙනවා. ඒ රෝගය හැදුනට පස්සේ බුලත් හෝල් පිටින් මැරිලා යනවා. ආයි අවුරුදු 3-4ක් යනකම් මේ භූමියේ බුලත් වවන්න බෑ. මට ඒ අත්දැකීම තියෙනවා. ඒ කියන්නේ ඇහුවාම මට දීප එක උත්තරයක් තමයි මේ දිලිරේ වද කරන්න බෑ.
කවදාවත් මේ ගැහණු කෙනෙකුට කියලා බුලත් කඩන්න දෙන්න එපා කියලා. ඒක මම ඇයි කියලා. කිලි ඒක නිසා මේ යන්න දෙන්න එපා කියලා. ඒ වෙන විට අපි වල තිබිච්ච බුලත් වල බුලත් කඩන්නේ මගේ දිවිද? එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඇයි අපි මෙහෙම බෙදන්නේ? කිලි පිරිසිදු එහෙම වෙන්නේ කොහොමද? මෙන්න මේ නොමනා සිතුවිලි නැත්නම් ආදානකාරී සිතුවිලි වලින් කාන්තාවන් වෙනතකට ගත යුතු වෙනවා. උන්ට නිසි ගෞරවයෙන් යුතු සාහිත්‍යයක් අපි දී කළ යුතු වෙනවා. මේ වගේ චෝදනාත්මක විවේචනාත්මක කවියක් විපුල් නිරෝෂිනී හෙට්ටිආරච්චි කියන කිවිඳිය ලියන. ලියන උවැසියකගෙන් කියලා කවියක් හරි අපූර්ව කවියක් මේකේ මෙහෙමයි තියෙන්නේ. සිව්වනක් පිරිස්මැද අපිත් සිටියා පෙරට පන්සලේ ගම්දුරේ දනුත් පිදුවා යසට. ආරාම උයන්නතු සොයසොයා ගොස් නිබද පුරවරේ රූතිරේ බණත් ඇහුවා අපි. බණ ඇහුවෙත් අපි දන් දුන්නෙත් අපි ආරාම හැදුවෙත් අපි ඒවට ගියෙත් අපි. සංසාරේ හැටියනේ ඇඳිනලෝ වටදහම කැටේ කැඩුවා කඩෙන් ගත්ත අට පිරිකරට. සතර පේරුවේ නෑය නිවන් යන පින්කමට පිනේ පින් බරකොළු ඇරලුවා පන්සලට. දරුවා පන්සලට දුන්නෙත් මගේ කැමැත්තෙන්. පස්පවින් පස්මරුන් මද මුත්තින් සුදු අතට මුනිඳු දල දාපුදදී අත්කසා කරඬුවට හේමමාලා බැඳ මුහුලසින් වැඩියාට කරඬුවට කිලි ගෑනු අපේ පව් වැදුනාම. ඔබ දන්නවා ශ්‍රීමා බෝධි අංකුරේ රැගෙන ආවේ කාන්තාවක් සංගමිත්තෙනි. හේමමාලී කුමාරිය තමන්ගේ මුහුලසේ වරලසේ සංගවාගෙන තමයි දන්ත ධාතු අරගෙන ආවේ. හැබැයි අද කොහොමද තත්ත්වේ? හේමමාලා බැඳ මුහුලසින් වැඩියාට කරඬුවට කිලි ගෑනු අපේ පව් වැදුනාම. කාන්තාවට යන්න තහනම් එතනට. මේව වෙන්නේ කොහොමද? රහත් සංගමිත්තෙනි අතින්ගෙන වැඩියාට මහබෝධි සාමිනේ කැපත් නැතුව අපට වැලිගසා බෝපතක් තබාලාය මත බැතින දෑත් නල ලේ සබා ඈත වුණා පවට ශ්‍රීමා බෝධිය උඩමළුවට යන්න කාන්තාවන්ට අවසර නැහැ. එහෙම වෙන්නේ කොහොමද? බුදුන් වහන්සේ තරම් විවෘත මනසක් විවෘත දැක්මක් තිබිච්ච උත්තම පුරුෂයෙක්ගේ දහමක් කාන්තාවට කප වෙන්නේ කොහොමද? මේ අපි ප්‍රශ්න කළ යුතු තැන. යාර ගණනින් සුදු පිළි බර ඔතාගෙන පේ වෙලා අපි ආවේ අපේ බුදුන් දකින්නට. අපේ පොඩි කෙලි පොඩි පවාදික කලිසමට උඩින් නම් දාන්නේ ඔය පිරුවටේ සුදු රෙද්ද. අපි අපේ පාඩුවේ අපේ පින් පිරුවාට අපේ හාමුදුරුවෝවත් කියා දුන්නේ නැහැ අපට. ලේනහර සම්මස්ත ජරාවක් නම් කයන ගෑනුන්ගේ කිලුටු හවක් වන්නේ කොහොමද? මෙන්න මේ විවේචනාත්මක භාවය අපි සාහිත්‍ය තුළ තියෙන්න ඕනේ. සාහිත්‍යකරුවා කියලා කියන්නේ සමාජයක් තුළ කලාකරුවා කියලා කියන්නේ. අන් අයට පෙනෙන දේ ඔවුන් නොදකිනා පැත්ත මතු කරගන්නට සමත් පුද්ගලයන්. ඒක තමයි කෙටි කතා කරුවා, නව කතා කරුවා, සිත්තර, සිනමා කරුවා, ඡායාරූප ශිල්පියා මේ සියලුම දෙනා කරන්නේ. මතවත් මට මතකයි කවියක එක පදයක් තියෙනවා හරි අපූර්ව ඒවා තමයි යෙදුම්. අම්මා මලක් නොව පේරා දෙනිය මට. අම්මා මලක් නොව පේරා දෙනිය මට. මට නම් ඒ මුළු කවි පන්තියටම වඩා තනි පේලිය වටිනවා. ඔහු රූපයක් ගන්නවා. අම්මා මලක් නෙවෙයි මට. අම්මා රූපකයක් හැටියට ගන්නවා. අම්මා තමයි පේරා දෙනිය. අම්මා කියන්නේ මල් වත්තක්. අම්මා කියන්නේ මල් වත්තක්. මෙන්න මේ අවබෝධය සමාජය තුල ඇති කරගන්න සාහිත්‍යකරුවා කියලා කියන්නේ තමන්ගේ සමාජය තුල තියෙන සියලු අවගුණයන්ට එරෙහිව සටන් කරන නිර්මාණශීලී මිනිසෙක්. ඔහු ප්‍රචාරක කලාවක් නෙමෙයි කරන්නේ. ඔහු නිර්මාණශීලීව ඊට එරෙහිව සටන් කරනවා. මට මතකයි සමසෙත් මොම් කියන නිර්මාණකරුවාගේ කෙටි කතාවක්. ඒ කෙටි කතාව අන්න විරාල කියලා තියෙන එක එක්තරා විදිහක ආගමික සංස්ථාවට සහ ආදානග්‍රාහීත්වයන්ට ඉතා ප්‍රබල පහරක් එල්ල කරන එකක්. ඒ කතාව වෙන්නේ මෙහෙමයි. එක්තරා පල්ලියක ස්වාමී කෙනෙක් පල්ලියේ පූජකවරයා එක්තරා දවසක පල්ලිය ආවදේව කරන අන්න විරාල සංක්‍රිස්තියන් කියලා අපි කියන උට කියනවා උඹට ලියන්න කියන්නේ කිසිම දෙයක් බෑ අකුරක් කියන්න කියන්නේ බැරි මේ පල්ලිය තියාගෙන ඉන්න මට බෑ හිතේ හිටින්න ඔබේ රස්සාවනේ ඔබ විතර නැව කියන්නේ. මේ මිනිස්සයා පාරට වැටෙනවා. ඔව් සීත කාලේ හිම වැටෙනවා. ඔව් වීදියට ඇවිල්ලා කල්පනා කරන හැටි කියලා ජීවත් වෙන්න දෙයක් නෑ රස්සාවක් නෑ මම දැන් මොකද්ද කරන්නේ? ඔව් ටිකක් කළා ගන්න සීතල උහුලන්න බෑ සිගරට් එකක් බීවුවා නම් හොඳයි. ඔව් පල්ලිය වීදියේ දිගට ගිහිල්ලා කඩවල වලට ගිහිල්ලා ආන සිගරට් එකක් ගන්න නැද්ද? සිගරට් එකක් ගන්න නැද්ද? ඒක කඩේකවත් සිගරට් නැහැ. ඊට පස්සේ ඔව් කල්පනා කරනවා ඒක සිගරට් එකක් පොන්න තැනක් නෑනේ පල්ලියට යන සදහවතෙකුට දායකයෙකුට. ඔව් පහවදාලේ පල්ලියේ පූජාව ඇරෙනකොට ඔහු රැකියාව විනායිතයි. ඔහු සිගරට් පැකට්ටුවක් අරගෙන ආවිලා ගිනි පෙට්ටියකුත් තියාගෙන මිනිස්සුන්ට සිගරට් පැකට් එකෙන් සිගරට් විකුණනවා. මිනිස්සු සිගරට් එකේ අරගෙන බොනවා. ඔහු ඒ මුදලින් තවත් ආයෝජනය කරනවා. ටික දවසක් යනකොට ඔහු සිල්ලර කඩයක් අරිනවා. ටිකෙන් ටික ඔහුගේ ව්‍යාපාරය දියුණු කරනවා. එක්තරා දවසක දැවැන්ත ව්‍යාපාරිකයෙක් හැටියට ඔහු යනවා බැංකු ණයක් ආයෝජන කරන්න. බැංකුවට ගියාම කල්පනාකරුවා ඔහු දොරගාවට ඇවිල්ලා එක් කරගෙන එන්න සර්. එහෙම තමයි බැංකුව වල හැටි ඔබ දන්නවා. බැංකුවෙන් ණය දෙන්නේ ණය ගන්න පුළුවන් නැහැ. හැකියාව තියෙන කාට විතරයි බැංකුවෙන් ණය දෙන්නේ.
බැරි මිනිහට ණය දෙන්න බැංකුව නැහැ. ඒකද සම්ප්‍රදාය විදිහට. ඔබ දන්නවා ලංකාවේ කාන්තාවන් වැඩි පිරිසක් මේ වෙද්දී ඉන්නවා සුත්‍ර මූල්‍ය ණය කියන උගුල හිර වෙලා. ඔවුන් මේ ණය ගත්තේ පුද්ගලික දේවල් වලට නෙමෙයි. මේ ආර්ථික අගහදයෙන් ගොඩ යන්න. අදටත් ඔවුන් දිවිනසා ගන්නවා, වසබනවා, මානසික ආතතියට ලක් වෙනවා. අර මිනිස්සයාට බැංකු කල්පනා කරුවා අයදුම්පතක් කියලා කියන සමේ ණය අයදුම්පත්ේ පුරවලා දෙන්න මට. ඔහු කියනවා කිසිම මට ඔක පුරවන්න බෑ. කල්පනා කරනවා ඇත්ත නේද? මේ වගේ දැනට මිනිස්සෙක්ට ඇප්ලිකේෂන් එකක් පුරවලා දෙන්න කියලා එක වැරදිනේ. මොකද බැංකුව හලකන්නේ කල්පනාකාරන්නේ ලොකු අයට. ඔබ දන්නවා ඔබ යන්නේ බැංකුවට ගිහිල්ලා ලොකු ව්‍යාපාරිකව ආවම ටක් ගාලා පිටිපස්සේ කවුන්ටර් එක ගාවින් අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ වැඩ ටික කරලා යනවා. මට මතකයි මම ගණන් කරන බැංකුවේ එක්තරා දවසක් මම පොලිමේ හිටගෙන ඉන්නකොට එක ප්‍රකාර ව්‍යාපාරිකයෙක් කෙනෙක් ඔහු කෙලින්ම අරකටෙන් අරගෙන ගිහිල්ලා ඔහුගේ කටයුතු කරලා දෙනවා. මම ඒ වෙලාවේ නවත්තලා ඇහුවා. මේ ප්‍රශ්න කිරීම අපට උර නෑ මම ඇහුවා. එයා දෙවියෝද? එයා දෙවි කෙනෙක්ද? ඔහුගේ ඉස්සරහම ඇහුවේ. මෙයාත් ගණ දෙනු කාර්යයක්. මගේ රුපියල් 5 වගේම මෙයාගේ ලක්ෂ 5ක් වටිනවා බැංකුවට. හැබැයි අපි දෙන්න එක සමානයි. එයාට ඔයගලන්ට සලකන්න ඕන වෙනම අරගෙන ගිහලා වෙන පැත්තක සලකන්න. මේ පොදු පොලිමේ එනකොට එයාව පන්නන අරගෙන ගිහලා අතින් අර වැඩේ කරන්න එපා. ඒකෙන් ඔබ තව ගණ දෙනු කාර්යයන් ගණනාවක් අවමානයට ලක් කරනවා. කරුණා කරගෙන දෙන්න සර් මම ඇප්ලිකේෂන් එක පුරවන්න. ඔය ඇප්ලිකේෂන් එක පුරවනවා. පුරවලා ඉවරලා අර මනුස්සයා කියනවා සර් දැන් මෙන්න මෙතන අත්සන් කරන්න. පෑන දෙනවා. ඔහු කියනවා පිස්සුද? මට අත්සන් කරන්න බෑ මම අකුරු දන්නේ නැහැ. අන්න අර පෑඩ් එක දෙන්න මම මාපට ගිහසලකුණු තියන්නේ. එතකොට බැංකු කළමනා කරලා කියනවා හත් දෙයියනේ සර් ඔබතුමා අකුරු ලියන්න කියන්නේ ඉගෙනගෙන හිටියනම් අද කොතනද ඉන්නේ කියලා. එතකොට අර ව්‍යාපාරිකයා කියනවා එහෙනම් ඕයි මං තාම පල්ලිය යන්න විලාද. එහෙනම් ඕයි මං තාම පල්ලිය යන්න විලාද. මේ කතාව හරහා මතුවෙන උපහාසය වගේ මුත්‍රාසය අපි වටහා ගන්න ඕනේ. සමස්ත සමාජ ක්‍රමයේ තියෙන එක්තරා නරක පැතිකඩකට තමයි යොමු පහර දෙන්නේ. මේ තමයි සාහිත්‍යකරුවෝ. මේ තමයි සාහිත්‍යකරුවෝ. ඒ නිසා මේ සමාජ සුපුෂ්පිත කිරීමේ වගකීම තියෙන සාහිත්‍යකරුවෝ මේ අද මේ රචනාවක් කියන අද පුංචි කතාවක් කවියක් කියන දරුවන් හෙට දැවැන්ත නිර්මාණකරුවන් බවට පත් කර ගැනීමේ වගකීම වැඩිහිටි සමාජයට තියෙනවා. අද මේ සම්බන්ධතා කැඩිලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ කොවිඩ් අනතුරු හමුවේ වූ අපි වඩා ආධ්‍යාත්මිකව එකතු විය යුතුයි. අපේ ඊළඟ පරම්පරාවට මඟ පෙන්වීමට සෑම ප්‍රදේශයකම ඉන්න නිර්මාණකරු වැඩිහිටි නිර්මාණකරුවන් මැදිහත් කරගත යුතුයි. ඒ සඳහා වැඩපිළිවෙළ හැදිය යුතුයි. ඒ පාසලෙන් විශාල වශයෙන් කළ යුතු මැදිහත් වීමක්. නමුත් මම දන්නවා පාසල් ගුරුවරයෙකුට කියන වැඩ ටික ගත්තාන් පස්සේ ඒ වැඩ ටික කරලා පස්සේ උගන්වන්න වෙලාවක් නැහැ. ඒ තරම් බරපතල කරගහතු කණ්ඩායමක්. මම නම් පුද්ගලිකව විශ්වාස කරන්නේ මේ රටේ ඉහළම වැටුප දිය යුතු කණ්ඩායම තමයි ගුරුවරු. ගුරුවරයා අතෘප්තිමත් නම් සමාජයේම විනාශයි. ඒක තමයි අපි මේ අද අත්විඳින්නේ. ඒක නිසා ගුරුවරයාට ඉහළ වැටුපක් දුන්නා කියන එක විරුද්ධ වෙන්න කාරණයක් නෙමෙයි. හැබැයි ඒ වගේම අනිත් පැත්තට තියෙන්න ඕනේ. සැබෑ ගුරුවරයා පාසලේ ඉන්නත් ඕනේ. ඒ අභියෝගය තියෙනවා. ඒක නිසා මම හිතනවා මේවා එකිනෙකට එකක් බැඳිලා අපි අද පැල් කවි දන්නේ නැහැ. ඒ පැල් රකින්න සම්ප්‍රදාය අපෙන් ගිලිලා ඉවරයි. කළුගඟ දෑලේ ජීවත් වුණාට අපි අද පාරු කවි දන්නේ නැහැ. තවදුරටත් පාරු කළුගඟ දිගේ යන්නේ නැහැ. 1975 70 අවුරුද්දේ අවසාන පහුර පාරුව නෙමෙයි. පහුර ගියේ පාරු සංස්කෘතිය එනකොට ඉවර වෙනකොට අපි ඉපදිලත් නැහැ. මං කියන්නේ 60 දශකේ. 70 මැදක් වෙනකම් පහුරු ගියා. දව පහුරු. කුඩා ගඟ දිගේ දව පහුරු ඇවිල්ලා අර කැපුවැල දිගේ මොරටු ගියා. රත්නපුරේ ඉඳලා ගඟ ටිකක් ඉදිමුණාට පස්සේ නැත්තම් ගඟ පොඩ්ඩක් ගලන්න පටන් ගත්තට පස්සේ අර නාරගල ඇල්ලෙන් නිරුපද්‍රිතව පහුරක් බස්ස ගන්න පුළුවන් වෙන මට්ටමට ආවට පස්සේ පාරු තණ්ඩෙල්ලා පාරු අරගෙන එනවා මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. 1972 73 74 වසර වලින් පස්සේ අවසාන ගල් පෙරහර නතර වුණ ආතුරු පෙරට ගිය. ඒ වෙනකන් ගියා. හැබැයි ගල් කවි තිබුණේ නැහැ. පාරු කවි තිබුණේ නැහැ. පතල් කකුව පතල් කවි තිබුණේ නැහැ. ගෝයන් අපි හිටෙව්වා ගමු ගෝයන් කවි තිබුණේ නැහැ. අස්වන් මෙලුව ඇයුණාට අපිට කමත් කවි තිබුණේ නැහැ. ඒවා යටපත් වෙලා ගියා. අපි බස් සංස්කෘතියට මාරු වුණා. කෝච්චි සංස්කෘතියට විශාල වශයෙන් ඇබ්බැහි වුණා. හැබැයි බස් කවි හැදුන්නේ නැහැ. කෝච්චි කවි හැදුන්නේ නැහැ. ඇයි මේ? ජන සාහිත්‍ය අපෙන් ටික ටික ඈත් වෙලා ගියා. අපි යාන්ත්‍රික මිනිස්සු බවට පත් වුණා. මෙන්න මේ යාන්ත්‍රිකත්වයෙන් නැවත ආපහු මේ මනුෂ්‍යත්වයේ කරා මිනිසුන් රැගෙනීම තමයි සාහිත්‍යකරුවාගේ වගකීම. අන්න ඒ වගකීමට උර දෙන්න කියන ඉල්ලීම යෝජනාව තමයි මට මේ වැඩිහිටි පරම්පරාවෙන් කරන්නට තියෙන්නේ. මොකද තවදුරටත් නිර්මාණයක් කරලා නිර්මාණකරුවෙක් ඇටින් නිහඬව සිටීමට අපිට වගකීමක් නැහැ. ඒ අපේ කාර්යයක් නෙමෙයි. අපි මැදිහත් කරුවන් විය යුතුයි. අපි මැදිහත් කරුවන් විය යුතුයි. අපේ දරුවන්ට නිසි මඟ පෙන්වීම සඳහා වියපත් වැඩිහිටි පරිණත නිර්මාණකරුවන්ගේ මැදිහත් වීම තදින්න අවශ්‍ය තිබෙනවා. මොකද ඉතාමත්ම ප්‍රභාස්වර දරුවන් අපිට හම්බ වෙනවා පාසල්වල. අවාසනාව වුන්ට අවශ්‍ය නිසි මඟ පෙන්වීම කෙරෙන්නේ නැතිකම.
ඒක නිසා මෙන්න මේ කාර්යය සඳහා වැඩිහිටි බාලමහලු සියලුම දෙනා අත්වල බැඳගනින් කියන යෝජනාවක් කරමින් අර වගේම මම කියන්නේ මේ සමාජයේ වෙනස් විදියකට හිතන්නට පුළුවන් මිනිසුන් බවට පත් වෙමු. මිනිස්යාට නිසි ගෞරවය දෙන්නට පුළුවන් සාහිත්‍ය කලා භාවිතාවක් කරා යොමු වෙමු. එවන් මිනිසුන් අගයමු. එවන් මිනිසුන් සමග පැහැපර හිතක් වෙනුවෙන් වැඩ කරමු කියන කියන යෝජනාවක් කරමින් මම යන්න වෙනවා. ඔබට ස්තුතියි.